රොබර්ට් විටේකර්ගේ වර්ගීකරණය රාජධානි පහේ වර්ගීකරණය. එතකොට කාල් වූත් මෙන්න මෙයාලගේ වෙනසක් අහුවුණා. මෙයාලට වෙනසක් අහුවුණා. හැබැයි බැක්ටීරියා ප්‍රතිජීවක වලින් විනාශ කරන්න පුළුවන්. ආර්කියන්ට බැන්නාට බැක්ටීරියා පුළුවන්. ඊළඟට බැක්ටීරියා ව්‍යාධි ජනකයෙන් විදියට දෙයක්. ඒ කියන්නේ මිනිසුන්ට මධ්‍යස්ථාන පැටි ඒ කියන්නේ සීනි මත ඊස්ට් ක්‍රියා කරලා තමයි මධ්‍යස්ථාන පැටි. ඒකට බේකරි කර්මාන්තය සහ මධ්‍යස්ථාන කර්මාන්තය සඳහා අනිවාර්යයෙන් සුබ සන්ධ්‍යාවක් ඒවා හැමෝටම. මට කියන්නකෝ මේ වර්ගීකරණ ස්වභාවික වර්ගීකරණයේ දූරාවලියක් අනුව සකසලා තියෙනවා කියලා කිව්වා. ඒක මට්ටම් 8කට බෙදලා තියෙනවා කිව්වා. ඒ කියන්නේ වර්ගීකරණ මට්ටම් 8ක් ටැක්සෝන 8කට බෙදුවා කියලා කිව්වා. කටි කියන්න බලන්න මේ ටැක්සෝන 8 මතකයි කියාගෙන යන්න පොත් බලන්න නැතුව තනියෙන් කියාගෙන යන්න. ටැක්සෝන 8 කියාගෙන යන්න. අධිරාජධානීය රාජධානීය වංශය වර්ගය ගෝත්‍රය හොඳයි කිව්ව උත්තර ඔව් හරි. අධිරාජධානීය රාජධානීය වංශය වර්ගය ගෝත්‍රය කුලය ගණනය විශේෂය ඔන්නක තමයි ඔයාලට ඔය ටැක්සෝන 8 පිළිවෙලින් මතක තියාගන්න ඕනේ. එතකොට ඒ දැන් වර්තමානයේ තියෙන ඔය ක්‍රමයනේ. එතකොට මේක දැන් මුල්ම කාලේ 1800 ගණන් වල ජීවීන් වර්ගීකරණය ආවා. හරි. ඊට පස්සේ මේක මේ වර්ගීකරණය රාජධානි 5කට බෙදලා වර්ගීකරණය කළා කෙනෙක්. කවුද ඒ රාජධානි 5ක වර්ගීකරණය ඉදිරිපත් කළේ? රාජධානි 5 වර්ගීකරණය ඉදිරිපත් කළේ කවුද? රොබර්ට් විටේකර්. රොබර්ට් විටේකර් විසින් රාජධානි 5 වර්ගීකරණය ඉදිරිපත් කළා. එතකොට එයා ඉදිරිපත් කරපු වර්ගීකරණේ මොනවද තිබුණේ? ජර්මනි වර්ගීකරණයේ තිබිච්ච මට්ටම් 5 රාජධානි 5 ඇනිමාලියා කියලා පහක් තිබුණා. ඊට පස්සේ 1990 වගේ වෙනකොට පස්සේ ආව කෙනෙක් කාලයකට පස්සේ ආව කියලා මම කිව්වා. කවුද ආවේ? කාල්වුත් ඉදිරිපත් කරා. මොකද්ද? කාල්වුත් ඉදිරිපත් කළේ මොකද්ද? අධිරාජධානී තුනේ වර්ගීකරණය. එයා ඉදිරිපත් කළේ අධිරාජධානී තුනේ වර්ගීකරණය. නේද? අධිරාජධානී තුනේ වර්ගීකරණය මම ඉදිරිපත් කළා. එතකොට අධිරාජධානී තුනේ වර්ගීකරණයට මොනවද අයිති වෙලා තිබුණේ? අධිරාජධානී තුනේ වර්ගීකරණය ඉගෙනගෙන තියෙන්නේ. දැන් එහෙනම් අපිට ඉගෙන ගන්න තියෙන්නේ මේ කොටස් ටික. දැන් අධිරාජධානි තුන හැදිච්ච විදිය ඔයාලට මතකද? රාජධානි 5 කියන එක අධිරාජධානි තුනට හදපු විදිය මතකද? රාජධානි 5 තමයි එකක් මොනේරා. මොනේරා කියන්නේ මේ බැක්ටීරියා වලට කියන තව නමක්. හරි? මොනේරා කියලා කිව්වේ බැක්ටීරියා වලට කියන තව නමක්. දැන් හිතා ගන්නකො බැක්ටීරියා කියන්නේ. බැක්ටීරියා. ඊට පස්සේ ප්‍රොටිස්ටා එක සෛලික ජීවීන්ට කියන නම. ප්‍රොටිස්ටා. ඊළඟට ෆංගයි. ෆංගයි. දිලීර වර්ග වලට කියන නම. ඊළඟට ප්ලාන්ටේ. ප්ලාන්ටේ. ඊළඟට ඇනිමාලියා. මේ රොබර්ට් විටේකර්ගේ වර්ගීකරණය රාජධානි 5 වර්ගීකරණය. එතකොට කාල් වූත් මෙන්න මෙයාලගේ වෙනසක් අහුණා. මෙයාලගේ වෙනසක් අහුණා කාල් වූස්ට. මොකක්ද හම්බෙච්ච වෙනස? මේ මොනේරා එහෙම නැත්නම් මේ බැක්ටීරියා. ඒ කියන්නේ මේ මොනේරා එහෙම නැත්නම් බැක්ටීරියා කියන කට්ටිය ප්‍රාග්ඥස්තික ජීවී. ප්‍රාග්ඥස්තික. ප්‍රාග්ඥස්තික මම පෙන්නන්න ප්‍රාග්ඥස්තික සහ ශූන්‍යස්තික දෙකේ වෙනස පෙන්නන්න. රයිට්. මෙතන මේ පෙන්නන්නේ බැක්ටීරියා වල න්‍යස්තිය
ඔයාලට මම පෙන්නන්න මේ රූප සටහන් වලින් තමයි පෙන්නන්න තියෙන්නේ. මේ බලන්න බැක්ටීරියාවක් ගත්තොත් එහෙම එයාගේ න්‍යෂ්ටියක් කියලා එකක් විශේෂයෙන් පේන්නේ නැහැ. එයාලගේ මේක ඇතුලේ පේනවා DNA කියලා දාලා තියෙනවා. DNA තියෙනවා. ඒක ඇතුලේ මේ DNA දාලේ සම්පූර්ණයෙන් බැක්ටීරියාවේ දේහේ පුරාම පැතිරලා තියෙනවා. හරිද? ඒකට එයාට DNA ටික තියෙන්නේ වෙනම න්‍යෂ්ටියක් කියලා එකක් අමතරව පිටිලා නැහැ එයාට. මේ බලන්න. මෙයාගේ මේ තනි සෛලයක් තියෙන්නේ බැක්ටීරියා ගත්තම තනි සෛලයක්. තනි සෛලය තුළ එයාගේ වර්ණ දේහ පිහිටන්න වෙනම ස්ථානයක් නෑ. එයා මේ සෛලේ පුරා හැම තැනම පැතිරිලා තියෙනවා. එයාට විශේෂ තැනක් නෑ. ඒකයි කියන්නේ සංවිධානයේ වෙච්ච න්‍යෂ්ටියක් නෑ එයාට. න්‍යෂ්ටියක් කියලා එකක් නෑ. හැබැයි අපි ගත්තොත් සත්ත්ව සෛලයක් ගත්තොත් සත්ත්ව සෛලය ගත්තට පස්සේ ඔයාලට මේ පේනවා මේ තියෙන සත්ත්ව සෛලය මේ කලින් අපි බැලුවා. සත්ත්ව සෛලයේ අපි සත්ත්ව සෛලයේ අපි ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂ ඡායාරූපයක් මෙහෙම බැලුවොත් මේක පොඩක් පොඩි වැඩි. දැන් ඔයාලට පේන තියෙන සත්ත්ව සෛලයේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂ ඡායාරූප මේ අතින් ඇඳපුවා පේන්න තියෙන්නේ. එතකොට යාළගේ මේ හැම තැනම බාන්න න්‍යෂ්ටිය කියලා එකක් තියෙනවා පේන්නේ. මේ හැම තැනම මේ මැද තියෙන න්‍යෂ්ටිය. මේ හැම තැනම න්‍යෂ්ටිය කියලා එකක් පේන්න තියෙනවා. හරි? න්‍යෂ්ටිය කියලා එකක් දැන් මේ සෛලය ගත්තොත් එහෙම. මෙයාගේ මැද මේ න්‍යෂ්ටිය කියලා එකක් පේන්න තියෙනවා. ওই න්‍යෂ්ටිය තුල තමයි අර වර්ණ දේහ එයා ඔක්කොම අඩංගු වෙන්නේ මේක තුල. හැබැයි බැක්ටීරියාවල එහෙම නැහැ. බැක්ටීරියාවල න්‍යෂ්ටිය කියලා එකක් පේන්නේ නැහැ. ශාක සෛල සත්ත්ව සෛල බැක්ටීරියාව මේ න්‍යෂ්ටිය කියලා එකක් පැහැදිලිව පේන්න තියෙනවා. අන්න ඒකයි මෙයාලා න්‍යෂ්ටියක් සහිත නිසා සුන්‍යෂ්ටික කියලා කියනවා. එතකොට මේ කට්ටිය බැක්ටීරියක් මේ න්‍යෂ්ටියක් නැති නිසා අපි කියනවා මෙයාට තියෙන ප්‍රාග්ඥෂ්ටියක් කියලා කියනවා. ප්‍රාග්ඥෂ්ටියක් මෙයාට තියෙනවා. ඉන්ටර්නෙට් එකෙන් ගත්ත ෆොටෝ එක. හරිද? එතකොට මෙන්න මෙයාලට එහෙම සංවිධානයේ වෙච්ච න්‍යෂ්ටියක් නැහැ. මේ ටෙක්ස්ට් එකට එහෙම සංවිධානයේ වෙච්ච න්‍යෂ්ටියක් තියෙනවා. මේ ඔක්කොටම සංවිධානයේ වෙච්ච න්‍යෂ්ටියක් තියෙනවා. සංවිධානයේ වෙච්ච න්‍යෂ්ටියක් තියෙන නිසා තමයි අපි මේ කට්ටිය හැඳින්වුවේ යුකැරියා කියලා. යුකැරියා අධිරාජධානිය. එතකොට මෙයාට සංවිධානයේ වෙච්ච න්‍යෂ්ටියක් නැහැ මේ කට්ටිය. මෙයාට ප්‍රාග්ඥස්ති තියෙනවා. මේ ප්‍රාග්ඥස්ති තියෙන අයගෙන් කොටසකට පුළුවන් ආන්තික පරිසරයේ ජීවත් වෙන්න. මේ කට්ටියන් කොටසකට පුළුවන් ආන්තික පරිසරයේ ජීවත් වෙන්න. තව කොටසකට ආන්තික පරිසරයේ ජීවත් වෙන්න බැහැ. ආන්තික පරිසරයේ ජීවත් වෙන්න පුළුවන් කට්ටියට කිව්වා ආකියාවන් කියලා. බැරි කට්ටියට කිව්වා කෙලින්ම බැක්ටීරියා කියලා. බැරි කට්ටිය කෙලින්ම බැක්ටීරියා කියලා නම ගන්නවා. එතකොට අධිරාජධානිය ආකියා බැක්ටීරියා යුකැරියා. යුකැරියා වල කොටස් හතරක් තියෙනවා. යුකැරියා වල කොටස් හතරක් තියෙනවා. ප්‍රොටිස්ටා ෆංගයි ප්ලාන්ටේෂන් ඇනිමාලියා. ඔය ටික අපි ඉගෙන ගත්තා. දැන් අද බලමු ආකියා රාජධානිය, ආකියා අධිරාජධානිය ගැන බලමු. ආකියා අධිරාජධානිය. මේ ආකියා අධිරාජධානිය අන්වීක්ෂීය සුද්ධ ජීවි. ඒ කියන්නේ අහෙට පේන්නේ ප්‍රාග්ඥස්තිකයි. ඒ කියන්නේ සංවිධානය වෙච්ච න්‍යෂ්ටියක් නැහැ. මෙයාට ඉන්න පුළුවන් ගිනි කඳු ආශ්‍රිතව ඉන්න පුළුවන්, කාන්තාරවල ඉන්න පුළුවන්, හිම කඳු අතර ඉන්න පුළුවන්, උණුදී උල්පත් ආශ්‍රිතව, සාගර පතුලේ ලවණ වගුරුවල මේ වගේ ආන්තික පරිසරයක් කියන්නේ සාමාන්‍ය ජීවීන් ජීවත් වෙන්න නොහැකි පරිසරයක්. හරි? ආන්ගේ වගේ ආන්තික පරිසරවල ජීවත් වීමේ හැකියාව මෙන්න මේ සත්තුන්ට මේ ජීවීන්ට ආකියාවන්ට පවතිනවා. හරිද? එතකොට මෙයාලා ප්‍රතිජීවකල විනාශ කරන්න බෑ. සයින්ටිස්ට් ගහලා විනාශ කරන්න බෑ. මතක තියාගන්න. හරි? ප්‍රතිජීවකල විනාශ කරන්න බෑ මෙයාලා. දැන් බලන්නකෝ බැරි වෙලාවත් මේ ආකියා කියන ජීවී කොටාසයෙන් අපිට රෝගයක් හැදෙන්න පටන් ගත්තොත් මොකක් වෙයිද? ආකියා කියන ජීවී කොටාසය එයාට ඉන්න පුළුවන් උණුදී උල්පත් වල. හරි?
එයාට ඉන්න පුළුවන් අධික ලවණ සහිත තැන්වල. එයාට පෙට්‍රල් ඩීසල් වගේ තැන්වල පවා ජීවත් වෙන්න පුළුවන් නම්. එතකොට බැරි වෙලාවත් මේ ආකියා කියන ජීවි කාණ්ඩය අපිට පහර දෙන ආකාරයේ මෙයාලා ව්‍යාධි ජනකයෙක් බවට පත් වුණොත් එහෙම අනිවාර්යයෙන්ම සමූල වශයෙන් මිනිස්සන් හටිය ඉවර වෙනවා. ආයිත් සුව කරන්න බෑනේ ආකියාවට. නේද? එහෙනම් කරන්න තියෙන එකම දෙයයි රෝගේ හැදෙන සිවුර දෙනා උච්චර දැම්මත් වැඩක් නෑනේ. ඇයි? උණු දියුල්පත් වල ඉන්නවනම් ගිනි කඳු ආශ්‍රිතව ඉන්නවනම් පිච්චුවා කියලා වැඩකුත් නෑ. නේ? එයාලා බොඩි එක පිච්චුවා කියලා වැඩක් නෑ. ඇයි ඒ? එයාලා ගිනි ගන්න තැන ගිනි අඟුරු පොඩි වුණත් එයාලා ඉන්න පුළුවන්කම තියෙනවා. නේ? ඒ නිසා මතක තියාගන්න අපි වාසනාවන්තයි. ඇයි ඒ? තාම ආකියාවන්ගේ රෝගය හැදෙන්න පටන් ගත්තේ නෑ. ඉස්සරහට වෙයිද දන්නේ නෑ. මෙයාලා ඔක්කොම මීතේන් ජනකයි. මීතේන් කියන්නේ මෙතේන් වායුව. ජීව වායුව කියලා කියන ආන්න. මෙයාට පුළුවන් ඒ කියන්නේ නිර්වායු ශ්වසනය කරන්න පුළුවන් නේ. ඒක තවත් භයානක. ඔක්සිජන් අවශ්‍ය නැහැ. මෙයාට ඔක්සිජන් අවශ්‍ය නැහැ. ශ්වසනය කරන්න ඔක්සිජන් අවශ්‍ය නැහැ. මෙයාට ඔක්සිජන් නැතුව රසායනික ප්‍රතික්‍රියාවක් මගින් Tamanට අවශ්‍ය ශක්තිය නිෂ්පාදනය කරගන්න පුළුවන්. ඒකවල මීතේන් කියන වායුව නැත්නම් මෙතේන් මෙයාලා බැහැර කරනවා. හරිද? එතකොට ඔය පල්ලෙන මඩ වගුරු වලවල් දැන් ඔය මේ අපි මොනවාද ජීව වායුව හදනකොට ඒවත් මේවා තියෙනවා. කවුද? ආකියාවන් ඉන්නවා. එයාලා තමයි මේවා හදන්නේ. මෙතෙන් වායුව හදන්නේ. මෙතන බැක්ක එහෙම කියලා නේ. ඒකක් තියයි. ඊළඟට මේ ආකියාවන්ගේ හේතුව තමයි දැන් මෙයාලා දැන් බැක්ටීරියා කියන එක ප්‍රතිජීවකල විනාශ වෙනවා. ආකියාව විනාශ වෙන්නේ නැහැ. ඒයි. ඒ මෙන්න මෙහෙම නිකන් මම මේ ඔයාලට උදාහරණයක් පෙන්නන්නම්. මේ ඇත්ත නෙමෙයි. අපි කිමු මේ ඉන්නේ ආකියාවෙක්. මේ ඉන්නේ ආකියාවෙක් කියලා හිතන්නකෝ. මේ ඉන්නේ ආකියාවෙක් හරි. මෙයාගේ සෛල බිත්තිය වටා මොකක් හරි ඝනකම් ආවරණයක් වගේ තියෙනවා. ආගේ ආවරණය නිසා තමයි මෙයාට ඉන්න පුළුවන් උණු දිය උල්පත් ආශ්‍රිතව ගිනි කඳු ආශ්‍රිතව ඕන තැනක ඉන්න පුළුවන්. මෙයාට ප්‍රතිජීවක ඖෂධ වැරුණාට වැඩකුත් නැහැ. අයියේ ප්‍රතිජීවක වැරුණාට කිසිම වැඩක් නැහැ. මෙයාව විනාශ කරන්න බෑ මේ වටේ තියෙන මේ ආවරණය. හරිද? වටේ තියෙන ආවරණය නිසා මොකුත් කරගන්න බෑ. හැබැයි බැක්ටීරියාවක් ගත්තොත් මොකද වෙන්නේ? බැක්ටීරියාව හරි අහිංසකයි. එයාගේ මතට ප්‍රතිජීවක වැඩිච්ච ගාම මෙයා සුරුස් ගාලා විනාශ වෙලා යනවා. උණුසුම වැඩි උණු වතුරට වැඩිච්ච ගාම මෙයා විනාශ නැහැ. මෙයාගේ ආවරණය, මෙයාගේ බාහිර ආවරණය වෙනසක් තියෙනවා. හරි? මෙයයි මේ නයින මතද ආකියාවන් සහ බැක්ටීරියන්ගේ හරිද? සිරුර වටා තියෙන සෛල බිත්තියේ සංයුතිය වෙනස්. ඒ කියන්නේ බැක්ටීරියාවට වඩා ආකියාවන්ගේ සෛල බිත්තියේ සංයුතිය වෙනස්. ඒ වෙනස් වීම නිසා තමයි මෙයාට මේ ආන්තික පරිසරවල ඉන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ. හරි පැහැදිලිද නේ? දැන් එහෙනම් අපි ආකියාවන් කීප දෙනෙක් බලලා අපි ඊට පස්සේ සටහන ලියා ගමු. මේ ඉන්නේ ආකියාවන්. වලට පෙන්වන්න දාලා තියෙනවා ආකියාවන්. කවදාත් අපිට සාමාන්‍ය ආලෝක අන්වීෂයෙන් බලා ගන්න බෑ. මෙයා බලා ගන්නවා නම් බලා ගන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන අන්වීෂයකින් විතරයි. විවිධාකාරයේ හැඩ වලින් ඉන්න ආකියාවන් ඉන්නවා. ඔයාලට පේනවා ඇති මේ ආකියාවන්ගේ මේ මෙතන මේ දිග වල පෙන්නලා තියෙන්නේ මයික්‍රෝමීටර 5යි. මයික්‍රෝමීටර 5යි. මයික්‍රෝමීටර 5ක් කියන්නේ මිලිමීටරයේ 1000ට බෙදුවම මිලිමීටරෙන් 1000න් පංගුවක් තමයි මයික්‍රෝමීටර. බලන්න එතකොට මිලිමීටරයක් කියන එක බලන්න ඔයාලා රූලෙන්. ඔයාලා රූලෙන් බලන්නකො මිලිමීටරයක් කියන්නේ මොකද්ද? එතකොට ඒක 1000ට බෙදම කොච්චර පුංචිද? එතකොට මයික්‍රෝමීටර 5කට වඩා අඩුයි මේක එක ආකියාවෙක්. මල්ගෝ එහෙම නෙමෙයි හරිද? මෙතනින් ආකියාවන් ඉවරයි.
බැක්ටීරියා අධිරාජධානී. දැන් එන ඊළඟ අධිරාජධානී තමයි බැක්ටීරියා. එතකොට රාකියාවන්ට වඩා බැක්ටීරියාවන්ගේ වෙනස් වෙන ගති ලක්ෂණ කීපයක් තියෙනවා. ඔන්න ඕවා මතක තියාගන්න ඕනේ. ඒවා වෙනස් ඒවා හොයා ගන්න. හරිද? බැක්ටීරියාවන්ගේ සහ ආකියාවන්ගේ වෙනස්කම්. දැන් බැක්ටීරියා සහ ආකියා දෙකොල්ලම ප්‍රාඥාස්තිකයි. ඒ කියන්නේ සංවිධානය වෙච්ච නැස්තියක් නැහැ. හරි. හැබැයි බැක්ටීරියා ප්‍රතිජීවක වලින් විනාශ කරන්න පුළුවන්. ආකියාවන්ට බැරි වුණාට බැක්ටීරියා පුළුවන්. ඊළඟට බැක්ටීරියා ව්‍යාධි ජනකයෙන් විදියට ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ මිනිසුන්ට රෝග ඇති කරන සුදු ජීවීන් බවට පත් වෙලා ඉන්නවා බැක්ටීරියා. සමහර බැක්ටීරියා අපිට උදව් වෙනවා. ඒ දැන් යෝගට් හදන්න කිරි මුදවන්න ඕනේනේ බැක්ටීරියා. මෙඩිසන් විනාශක නිෂ්පාදනය සඳහා අවශ්‍යයි. හැබැයි ඒ වගේම අපිට බැක්ටීරියා මගින් ක්ෂය රෝගය, නියුමෝනියාව, කොලරාව මොන වගේ දේවල් හැදෙනවා. එතකොට දැන් ව්‍යාධි ජනකයෙන් ලෙස ක්‍රියා කරනවා බැක්ටීරියා. හරි. බැක්ටීරියා ව්‍යාධි ජනකයෙන් ලෙස ක්‍රියා කරනවා. ඊළඟට මේ බැක්ටීරියාවට පුළුවන්කම තියෙනවා සෑම පරිසරයකම ජීවත් වෙන්න. ඒ කියන්නේ වායුගෝලයේ බැක්ටීරියා ඉන්නවා. ජලයේ ඉන්නවා. තෙතමනේ සහිත ස්ථානවල ඉන්නවා. වියලි ස්ථානවල ඉන්නවා. දැන් දැව මත ඉන්නවා. අපේ ශරීරයේ මත ඉන්නවා. අපේ ශරීරයේ තුල ඉන්නවා. මේ ඕන තැනක මෙයාට වාසය කිරීමේ හැකියාව තියෙනවා. එතකොට මේ දැන් අපි ගත්තොත් එහෙම දැන් ඔය මේ සෛල ප්ලාස්මයක් තියෙන ඉන්ද්‍රිකා තියෙන දියුණු ජීවීන් ඉන්නවනේ. ඒ කියන්නේ දැන් සෛල ප්ලාස්මයක් තියෙනවා අපි සෛල ගැන ඉගෙන ගත්තානේ. මේ සෛල පටලේ නැත්නම් ප්ලාස්ම පටලේ. හරිද? දැන් ඊට පස්සේ මේක ඇතුලේ න්‍යෂ්ටියක් තියෙනවා. මේක ඇතුලේ අපි දන්නවා ගෝල්ගි සංකීර්ණ තියෙනවා. අන්තප්ලාස්මීය ජාලිකා තියෙනවා. ඕවා මත රයිබෝසෝම තියෙනවා නේ. මේකේ මයිටොකොන්ඩ්‍රියා ඉන්නවා නේද? දැන් බැක්ටීරියාවක් ගත්තොත් එහෙනම් බැක්ටීරියාව තුළ මේ වගේ සෛලීය ඉන්ද්‍රිකා නැහැ. අනේකයි කියන්නේ. ඒ කියන්නේ සෛල ප්ලාස්මයේ ඇති ඉන්ද්‍රිකා. හරිද? දියුණු ජීවීන්ගේ සෛල ප්ලාස්මයේ තියෙන ඉන්ද්‍රිකා වගේ නෙමෙයි. බැක්ටීරියාවේ සෛල ප්ලාස්මයක් තියෙනවා. හැබැයි සාමාන්‍යයෙන් මේ අපේ සෛල සත්ත්ව සෛලයක් ගත්තොත් ශාක සෛලයක් ගත්තොත් ආන්ගේ සත්ත්ව සෛලයේ ශාක සෛලයේ සෛල ප්ලාස්මයේ තුල පවතින ඉන්ද්‍රිකා තියෙනවනේ. ආන් ඒ තරම් සංකීර්ණ ඉන්ද්‍රිකා නෙමෙයි බැක්ටීරියාවේ සෛල ප්ලාස්මයේ තුල පවතින. සරල ඉන්ද්‍රිකා තියෙනවා. මේ සාමාන්‍ය සෛලවල පවතින තරම් සංකීර්ණ නැහැ. හරි. එතකොට මේ මුළු ලෝකයේම විශාල වශයෙන් ඔක්සිජන් නිෂ්පාදනය කරන බැක්ටීරියා තමයි සයන බැක්ටීරියා කියලා කියන්නේ. අපි ඒකට කියනවා නීල හරිත ඇල්ගි. එහෙම නැත්නම් මෙයාට කියනවා සයන බැක්ටීරියා. බැක්ටීරියා කියන්නේ හරි සයන බැක්ටීරියා. මෙයාලා මොහොතේ ඉන්නේ. මෙයාලා විශාල වශයෙන් ඔක්සිජන් නිපදවීම කරනවා. ඒ කියන්නේ මෙහෙම දෙයක් නෑ. වායුගෝලයේ 21ක් ඔක්සිජන් තියෙනවනේ. වායුගෝලයේ 21ක් ඔක්සිජන් තියෙනවා. දැන් පෘථිවිය මත තියෙන වන වැස්ම සම්පූර්ණයෙන් ඉවත් වුණා. මොකද වෙන්නේ? අපි කියනවා සාමාන්‍යයෙන් වන වැස්ම ඉවත් වුණාට පස්සේ ඔක්සිජන් නැති වෙනවා කියලා නේ. ඇත්තටම වන වැස්ම ඉවත් වුණා කියලා මේ 100ක 121 අඩු වෙන්නේ නැහැ. මේ 121 ලොකු බලපෑමක් ඇති වෙන්නේ නැහැ. ඇති වෙන්නේ නැත්තේ නෑ. ඇති වෙනවා. හරිද? හැබැයි වායුගෝලයේ 121 පවත්වා ගන්න පුළුවන්. හේතුව තමයි මුහුදේ ඉන්න නීල හරිත ඇල්ගි. එයාලා විශාල වශයෙන් කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කරලා ඔක්සිජන් පිට කරනවා. හැබැයි වනවැස්ම නැති වුණොත් තව වෙන දෙයක් වෙනවා. මොකද්ද? පරිසර දූෂණය වැඩි වෙනවා. වායු දූෂණය වැඩි වෙනවා. ඒකත් එක්ක ශ්වසනාබාධ ඇති වෙලා ඊට පස්සේ වර්ෂාව නැති වෙලා වෙන හානි ගොඩාක් කියලා ජීවය විනාශ වෙලා යනවා. හරිද? හැබැයි මුහුදේ ඉන්න මේ සයන බැක්ටීරියා විශාල වශයෙන් ඔක්සිජන් නිෂ්පාදනය කිරීම කරනවා. හරිද? එයාට ප්‍රභා සංශ්ලේෂණය කරන්න පුළුවන්. බොහෝ බැක්ටීරියා දි รา පත් වෙන ද්‍රව්‍ය මත තමයි යැපෙන්නේ. ඒ කියන්නේ මියගිය ශාක සත්ත්ව හරි මියගිය ශාක හා සතුන්ගේ දේහ මත තුල ඉඳිමින් එයාලා වියෝජනය කරනවා. වියෝජනය කරනවා කියන්නේ මැරිච්ච සතෙක්ගේ ශරීරයේ මත ඉඳිමින් ඒ ශරීරයේ කොටස් මෙයාලා ආහාරයට ගන්නවා. ආහාරයට අරගෙන එයාලා මල පිට කරනවා. ඒ මල පිට කරනකොට මොකද වෙන්නේ? ඒ මලත් සමග පිට වෙලා යන්නේ අර දේහයේ තිබිච්ච සංකීර්ණ සංඝටක සරල ද්‍රව්‍ය බවට පත් වෙනවා. සමහර දේවල් වායු බවට පත් වෙනවා, සමහර දේවල් ද්‍රව බවට පත් වෙනවා, සමහර ඒවා ඝන බවට පත් වෙලා මේ ඝන ද්‍රව වායු විවිධ ආකාරයෙන් මේ දේහයේ තිබිච්ච සංකීර්ණ සංඝටක සරල ද්‍රව්‍ය බවට පත් කරලා යා නැවත පසර ලබා දෙන. ඒ කියන්නේ වියෝජන ක්‍රියාවලිය සිදු කරනවා. වියෝජන ක්‍රියාවලිය සිදු කරනවා බැක්ටීරියා. හරිද? ඒතකොට බැක්ටීරියා වර්ග කීපයක් ඉන්නවා. සමහර බැක්ටීරියා මේ වගේ ගෝලාකාරයි.
සමහර බැක්ටීරියා වම ගෝලාකාරයි. හරි? මොනවද ටික? මීට් බෝල්ස් වගේ ගෝලාකාරයි. ඊළඟට සමහර බැක්ටීරියා මෙන්න මෙහෙම දණ්ඩාකාරයි, දණ්ඩක් වගේ, සොසේජස් එකක් වගේ. හරි? දණ්ඩාකාරයි. හරි? සමහර බැක්ටීරියා දණ්ඩාකාරයි. සමහර බැක්ටීරියා කොමාකාර. කොමාකාර කියලා කියන්නේ නිකන් මෙහෙම ඇඹරිච්ච. ඕම ඔය වගේ. කොමාකාරයි. හරි? සමහර බැක්ටීරියා සර්පිලාකාරයි. ඒ කියන්නේ එයාගේ නිකන් ස්පයිරල් එක මේ දඟරයක් වගේ. ඕන්න ඔය වගේ. දඟරයක් වගේ. අර තියෙන්නේ CFL බල්බ් දඟර බල්බ් නේ. ආන්නේ වගේ. එතකොට බැක්ටීරියා හැඩය අණු වර්ග ප්‍රධාන වර්ග හතරයි. ගෝලාකාර, දණ්ඩාකාර, කොමාකාර සහ සර්පිලාකාර කියලා වර්ග හතරක් කියනවා. අපි මේ ටික බලන ගමන් ලියා ගන්න. හරි? ඔයාලට පේන්න තියෙන මේ බැක්ටීරියා වර්ග හරි බැක්ටීරියා වර්ග ඉන්න පේන්න ඔන්න බලන්න ඔතන තියෙනවා අය කොකුස කියලා කියන්නේ ගෝලාකාර ඊළඟට බැසිලස් කියලා කියන්නේ දණ්ඩාකාර විබ්‍රියෝ කියලා කියන්නේ කොමාකාර ඊළඟට ස්පයිරම් කියලා කියන්නේ සර්පිලාකාර. ඒ අතරමැදි ඒවත් මෙතන තියෙනවා. ඒවා අදාළ නැහැ. මේ තියෙන ගෝලාකාර බැක්ටීරියා සමූහයක්. දණ්ඩාකාර බැක්ටීරියා සමූහයක්. මෙතන විවිධාකාර බැක්ටීරියා වර්ග තියෙනවා. මේ බැක්ටීරියාවක අන්වීෂීය රූප සටහනක් ඇඳපු එකක් මේ තියෙනවා බලන්න. ලියා ගමුද? හරි. අපි එහෙනම් ඊළඟ බලමු යුකැරියා අධිරාජධානිය. ඔන්න. යුකැරියා අධිරාජධානිය කියන්නේ මෙහන මම කිව්වා සූන අස්තික ජීවීන් ඉන්නේ මේ අධිරාජධානිය. ඒ කියන්නේ සංවිධානයේ ඕනි අස්තියක් මෙයාලට තියෙනවා. එතකොට සෛලකාස්මය ගත්තොත් ඒකේ සංකීර්ණ ඉන්ද්‍රිකා පවතිනවා. ඒ කියන්නේ බැක්ටීරියා වලට වඩා සංකීර්ණ ඉන්ද්‍රිකා යාලගේ ඒක දැක් ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට පෘථුවිය මත ඉන්න පෘථුවිය මත ඉන්න ප්‍රමුඛතම ජීවීන් ජීවත් වෙන්නේ මේ යුකැරියා අධිරාජධානිය. හරි? පෘථුවිය මත ඉන්න ප්‍රමුඛම ජීවීන්. එතකොට යුකැරියා අධිරාජධානියේ ඉන්නවා ජීවි කොටස් කීයක් ඉන්නවද? 4ක් ඉන්නවා. එකක් තමයි ප්‍රොටිස්ටා, ඊළඟට ෆංගයි, ඊළඟට ඉන්නවා ප්ලාන්ටේ සහ ඇනිමාලියා. හරි? අපි ඊළඟට බලමු ප්‍රොටිස්ටාවන්. ප්‍රොටිස්ටාවන් ගැන ඉගෙන ගන්න කලින් අපි යුකැරියා ගැන ටික සටහන ලියාගෙන ඊට ටික කරමු. වීඩියෝ එක බලලා හරි සටහන සම්පූර්ණ කරගම නැත්නම් පරක් වෙනවනේ. ඊට කියක් බලන් ඉන්න කොච්චර බලන් ඉන්නද නේද? හරි. අපි බලමු ප්‍රොටිස්ටාවන් කියන්නේ මොකක්ද? කවුද ප්‍රොටිස්ටාවන්? ප්‍රොටිස්ටාවන් කියන්නේ සාමාන්‍යයෙන් අපි හඳුන්වන්නේ ඒක ෆයිල් එක ජීවීන් කියලා. එක ෆයිල් එකක් තියෙන්නේ.
ප්‍රොටිස්ටාවන්ට එක ෆයිල් එකක්. ඒ වුණාට මුහුදු ජීවීන් ඉන්නවා සමහර ටිකක් ලොකුයි. හරි එහෙමයි ඉන්නවා. ඒ කියන්නේ බහුසෛලිකත් ඉන්නවා. ප්‍රොටිස්ටාවන්ගේ බහුසෛලිකවත් අපිට දකින්න ලැබෙනවා. හරිද? ඒ කියන්නේ ගොඩක් වෙලාවට මෙයාලා ශූන්‍යස්තිකයි ගොඩක් කියන්නේ මෙයාලා ශූන්‍යස්තිකයි සරල ජීවීන්. එයා මෙයාට ජීවත් වෙන්න අනිවාර්යෙන් තෙතමනේ සහිත පරිසරයක් කොනේ වේලි පරිසරයේ ජීවත් වෙන්නේ. ඒක සෛලිකයි. හැබැයි මෙහෙම තියෙනවා. විශේෂණය වෙච්ච පටක නැති බහුසෛලික ජීවිනුත් ඉන්නවා. ඒක සෛලික වුණාට විශේෂණය වෙච්ච පටක නැහැ. ඒ කියන්නේ දැන් අපේ නම් පටක වර්ග ගොඩක් තියෙනවානේ. පේශි පටක කියලා තියෙනවා නේද? එහෙම දැන් අපි ශාකයක් ගත්තොත් ෆයිලම් පටකය, ෆ්ලෝයම් පටකය එහෙම තියෙනවානේ පටක වර්ග. මෙයාලා එහෙම විශේෂණය වෙච්ච පටක නැහැ මෙයාලා. නිකන් ඔය දියසෙල් තියෙන ඇල්ගී වර්ග තියෙනවා. විශේෂණ වෙච්ච පටක කියන්නේ නෑනේ. ඇල්ගී වර්ගයක් ගත්තොත් එහෙම දැන් මේ අපිට එයාගේ පුළුවන් මේක මුල මේ කඳ මෙන්න මෙහි දලු තියෙනවා. අපිට එහෙම හොයාගන්න බෑනේ නේද? එහෙම හොයාගන්න බෑ අපිට. ඒකට හේතුව තමයි එයාට විශේෂණය වෙච්ච පටකයක් නැති නිසා. හරි. එතකොට ප්‍රොටිස්ටාවන් ඒකසෛලික වුණාට ප්‍රොටිස්ටාවන් ඒකසෛලික වුණාට විශේෂණය වෙච්ච පටක නොමැති බහුසෛලික ප්‍රොටිස්ටාවන්ද ජීවත් වෙනවා. එතකොට ගොඩක් ප්‍රොටිස්ටාවෝ ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ ගොඩක් ප්‍රොටිස්ටාවන්ට ප්‍රභා සංශ්ලේෂණය කිරීමේ හැකියාව ලැබිලා තියෙනවා. හරිද? කවින් ඔෆ් කරන්න මයික් එක. ඔයා කෝල් ගන්න යනවා නම් මම ඔක්කොම එහෙනම්. හරි. එතකොට මුහුදු ජීවීන් ඉන්නවා. සමහර ප්‍රොටිස්ටාවන් ඉන්නවා මුහුදු ජීවීන් මීටර 20ක් විතර දිගයි. එතකොට යාර බහුසෛලිකයි. හරි. එතකොට මේ ප්‍රොටිස්ටාවන් බහුසෛලිකයි විශේෂණ වෙච්ච පටක නැහැ. ඒ කියන්නේ මීටර 20ක් විතර දිග ඇල්ගී වර්ග. ඔය ආහාර ගන්න ඇල්ගී වර්ගයක් තියෙනවා. ඒ අය අයිති වෙන්නේ ප්‍රොටිස්ටාවන්. එතකොට සාමාන්‍යයෙන් දැනට ප්‍රොටිස්ටාව 23000ක් විතර වගේ හොයාගෙන තියෙනවා. ඔයාලට ඕන නම් ගවේෂණය කරලා තව හොයාගන්න පුළුවන්. දැනට තියෙන්නේ 23000ක් විතර වගේ හොයාගෙන තියෙනවා ප්‍රොටිස්ටාව. හරිද? එතකොට මෙයාලා තුල සංචිත ආහාරයක් තියෙනවා. ඒ කියන්නේ ප්‍රොටිස්ටාවන්ට ප්‍රභා සංශ්ලේෂණය කරන්න පුළුවන්. ප්‍රභා සංශ්ලේෂණය කරන්න පුළුවන් නිසා එයාලා ප්‍රභා සංශ්ලේෂණය කරලා පිෂ්ඨය ලෙස එයාලා තුල ආහාර සංචිත කරනවා මතක තියාගන්න. ප්‍රොටිස්ටාවන්ගේ සංචිත ආහාරය පිෂ්ඨය. හරි. එතකොට සාමාන්‍යයෙන් උල්වා කියලා ඉන්න උල්වා ඒ කියන්නේ හරිත ඇල්ගි උල්වා ඊළඟට කැමිඩමනාස් එය තව ඉන්නවා කවුද මේ ඒ ප්‍රොටෝසෝ වර්ග ඉන්නවනේ පැරමීසියම් ඊළඟට තියෙනවා වෝඩිසෙලා කියලා ඉන්නවා ඊළඟට පැන්ඩොරිනා ඩෙස්මීට් ස්ටෙගෝකොලෝනියස් ඔය වගේ විවිධාකාර මේ ප්‍රොටිස්ටාවන් අපිට දැක ගන්න පුළුවන්කම තියෙනවා. මම ප්‍රොටිස්ටාවන් ටික පෙන්නන්නම් ඔයාලට. මේ තියෙන්නේ රූප සටහන් ඇඳපුවා. මේ තියෙන්නේ ඇත්තම එකක්. මේ කවුද මේ පැරමීසියම්? ඔය ඇල්ගී වර්ග ඔය විවිධාකාර ප්‍රොටිස්ටාවන් දැන් ඇමීබා කියන කට්ටිය එයුග්ලිනා ඩිෆ්ලුගියා එය පැරමීසියම් ඩයටම මේ ඔක්කොම අයිති වෙන්නේ ප්‍රොටිස්ටාවන්ට. මේ ඇල්ගී වර්ග සමහර ඇල්ගී ගන්නවා මුහුදු ඒ කියන්නේ ආහාර ලෙසත් යොදා ගන්න ඇල්ගී වර්ග තියෙනවා. සමහර ඇල්ගී වර්ග වලින් තමයි ජෙලි එහෙම හදන්නේ. මේ බලන්න මේ අර කිව්වේ මීටර 20ක් විතර වගේ දිග ප්‍රොටිස්ටාවන් ඉන්නවා කියවනේ. ඒ ඇල්ගී වර්ග මේ ගොඩාක් දිගට වැල වගේ හැදිලා තියෙන යාර. මේ බලන්න මේ මිනිස්සු මේ ඇල්ගී උඩින් ඇවිදගෙන යන්නේ කියන්නේ ඔය
කර කලපුවක් වගේ එකක හැදිච්ච ඇල්ගී ඔය තියෙන්නේ. මෙතන මේ තියෙන්නේ මේ ප්‍රොටිස්ටාවෙක් බෙදෙන ආකාරය. ඒ කියන්නේ පැරමීසියම් ප්‍රජනනය කරනවා කියලා කරන්නේ එයා දෙකට බෙදෙන එක. මම ඒක පෙන්නන්නම් ඔයාලට ආයෙසරයක්. හරි. එතකොට දැන් බලමු අපි මේ දැන් ප්‍රොටිස්ටාවන් ගැන අපි ලියාගත්තා. දැන් ඊළඟට තියෙනවා ප්‍රොටිස්ටාවන්ගේ වාසිදායක අවස්ථා. ඒ කියන්නේ අපිට ප්‍රොටිස්ටාවන්ගෙන් තියෙන වාසි මොනවද කියලා බලන්න. හරිද? දැන් මම ඉස්සෙල්ලා කිව්වා. හරිද? ඉස්සෙල්ලත් මම කිව්වා ප්‍රොටිස්ටාවන්ගෙන් බොහෝමයක් ප්‍රොටිස්ටාවෝ මේ හරිත ප්‍රද සහිතයි. ඒ නිසා යාළුවට ප්‍රභා සංශ්ලේෂණය කිරීමේ හැකියාව තියෙනවා. නේද? එතකොට ජලජ පරිසරයේ තමයි මෙයා ජීවත් වෙන්නේ. ජලජ පරිසරයේ ඉන්න මේ ප්‍රතිස්ථාවෝ ජලජ පරිසරයේ පවතින ආහාර දාමවල නිෂ්පාදක විදිහට ක්‍රියා කරනවා. හරි. ඒ කියන්නේ ජලජ පරිසරයේ තියෙන ඇල්ගී වර්ග තමයි සමහර මත්ස්‍යයන් කුඩා මත්ස්‍යයන් ආහාර ගන්න. එතකොට ඔන්න එතනින් තමයි ආහාර දාමේ ආරම්භය. ඊට පස්සේ යාළ විශාල මත්ස්‍යයන් ආහාර ගන්න. ඒ ආකාරයෙන් දිගට ගමන් කරනවා. එතකොට ජලජ පරිසරවල ආහාර දාමයන්ට අවශ්‍ය කරන ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය කරන නිෂ්පාදකයා විදිහට ඉන්නේ මේ ප්‍රොටිස්ටාව. ඊළඟට මුහුදුමය ප්‍රොටිස්ටාව. මේ කියන්නේ මුහුදු ඇල්ගී. අපි කිව්වා අර රතු ඇල්ගී, දුඹුරු ඇල්ගී එහෙම තිබුණානේ. ආන්ගේ ඇල්ගී වර්ග. ඒවා ආහාරයට ගන්නවා. සමහර ඇල්ගී වර්ග හැම එකම නෙමෙයි. මුහුදේ තියෙන සමහර ඇල්ගී වර්ග ආහාරයට ගන්න පුළුවන්. ඒතකොට ඇල්ගී වර්ග වලින් හදනවා ජෙලි වර්ග කන්නේ ජෙලි කියලා. ඒ ජෙලි හදන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ගවයාගේ කකුලේ යටම කොටස කුරය කියලා කියන්නේ. අන්න ඒවා තරලා චොප් කරනවා කියලා කියන්නේ. ඒක තරලා ඒකෙන් එන ශ්‍රාවයෙන් තමයි ඉස්මෝලින් තමයි මේ වැඩිපුරම මේ මොනවද මේ ජෙලි වර්ග හදන්නේ. ඊට අමතරව ඔය මුහුදු ඇල්ගී වලිනුත් ජෙලි වර්ග නිෂ්පාදනය කිරීම කරනවා. හරි. එතකොට මුහුදු ආහාර සීෆුඩ් සඳහා යොදා ගන්නවා විදියට යොදා ගන්නවා ඔය මුහුදු ඇල්ගී වර්ග. හරි. ඊළඟට ඔය මම ඉස්සරහ කිව්වා නීලහරිත ඇල්ගී වගේ හරිත ප්‍රද තියෙන ඇල්ගී වර්ග දිවා කාලයේදී විශාල වශයෙන් ඔක්සිජන් නිදහස් කිරීම මුදා හැරීම සිදු කරනවා. ඒකට සමහර ඇල්ගී වර්ග දිලීරත් එක්ක එකතු වෙලා හදනවා අලුත් දෙයක්. ඒකට කියනවා ලයිකන කියලා. සමහර ඇල්ගී වර්ග හරිද? ඇල්ගී ධන දිලීර. ඇල්ගී සහ දිලීර එකතු වෙලා හදනවා ලයිකන. මේක ඔයාලා දැකලා තියෙනවා. දැන් ඔයාලා ගෙදර අනිවාර්යෙන් අඹ ගහක්, පොල් ගහක්, පුවක් ගහක් ඇති. ඒකේ කඳ හරිය බලන්න කොළ පාට නම් පැල්ලම් වගේ තියෙනවා. කොළ පාටින් මෙහෙම කොළ පාටේ පැල්ලම් වගේ තියෙනවා. ඒකට තමයි ලයිකන කියන්නේ. ලයිකන හැදිලා තියෙන්නේ ඇල්ගී සහ දිලීර දෙක එකතු වෙලා. ඇල්ගී වලට ඕනේ ජලය. දිලීර වලට පුළුවන් වායු වලින් ජලය අවශෝෂණය කරලා ඇල්ගී වලට දෙන්න.
දිලීර වලට ඕනේ ආහාර. ඇල්ගී වලට පුළුවන් ප්‍රභා සංශ්ලේෂණය කර ආහාර දෙන්න. ඒකට දැක්ක මේ දෙන්න සහයෝගයෙන් ජීවත් වෙන්නේ. සහජීවී සම්බන්ධතාවක් එතන පවතී. ඊළඟට මේ බැක්ටීරියා දැන් ඔය විද්‍යාගාරයේ තියෙනවා විවිධ පරීක්ෂණ කරන්න ජෙලි වර්ග හදා ගන්න ඕනේ. ජෙලටිනීය මාධ්‍යයක්, ඒ ජල්ලිමය මාධ්‍යයක් හදා ගන්න අවශ්‍ය නැහැ. ඒ කියන්නේ ඔක තියෙනවා ලෝහ විකාදනය වීම වගේ පරීක්ෂණ කරන අවස්ථාවලදී, හරි ඊළඟට බැක්ටීරියා වර්ධනය කරන අවස්ථාවලදී, ඊළඟට පටක රෝපණය වගේ සිදු කරන අවස්ථාවලදී ජල්ලිමය මාධ්‍ය ජෙලි එකක්, කියන්නේ දියරමය මාධ්‍යයකට වඩා උපු දියරයක් හදාගත්තම ඒකේ පැලයක් වුණා රඳවලා තියන්න. බැක්ටීරියා හැම තිබ්බොත් එහෙම හැමතැනම යන්නේ නැතුව ඒ කොටස විතර රැඳිලා ඉන්න. ආන් ඒ වගේ හැකියාව තියෙනවා. හරිද? අන්නේට ඒ ජෙලි එක හදාගන්න ගන්නවා කුඩු జాතියක්. කුඩු පාට පාන් පිට වගේ දැක්කම හිතෙන්නේ. ඒකට කියන්නේ ඒගාර කියලා. ඒගාර කියන කුඩු. මෙන්න මේක හදන්න මේ අපි කියපු මේ ප්‍රොටෝසෝවා, ඒ කියන්නේ මේ ඇල්ගී වර්ග භාවිතයට ගන්න. හරි? ඒ කියන්නේ මේ විද්‍යාගාරයේ කරන පරීක්ෂණ සඳහා තමයි ඒක කුඩු එක යොදාගන්නේ. ඒක වතුර දාලා දිය කරාම ටික දා ගියාම ජෙලි එකක් වගේ හයි වෙනවා. ඊළඟට මොකද අයිස්ක්‍රීම් හදන්න යොදා ගන්නවා අම්ලයක්. ඒකට කියන්නේ ඇල්ජිනික් අම්ලය. ඇල්ජිනික් අම්ලය. ඇල්ජිනික් කියන අම්ලය. දැන් නැතිව අයිස්ක්‍රීම් හදන ඇල්ජිනික් අම්ල දාන්නේ. සාමාන්‍යයෙන් හරි විදියට අයිස්ක්‍රීම් හදනවා නම් ඇල්ජිනික් කියන අම්ලය යොදාගෙන තමයි අයිස්ක්‍රීම් නිෂ්පාදනය කිරීමේදී ඇල්ජිනික් කියන අම්ලය යොදා ගන්න. ඒක හදන්න මේ ප්‍රොටිස්ටා මේ ප්‍රොටෝසෝවාන්ගෙන් නිකුත් වෙන ශ්‍රාවයන්, කියන්නේ ඇල්ගී වලින් නිකුත් වෙන ශ්‍රාවයන් යොදාගෙන තියෙනවා. ඒකට තමයි ඒ වාසිදායක අවස්ථා. අපිට තියෙන වාසිදායක අවස්ථා. අවාසිදායක අවස්ථා තමයි මේ ඇතැම් ප්‍රොටෝසෝවාවන් මගින් අපිට රෝග ඇති කරනවා. දැන් ඇමීබා අතිසාරය, ඇමීබා හිස්ටොලිකා කියන ඇමීබා වර්ගය තමයි මේ ඇමීබා අතිසාරය ඇති කරන්නේ. හරිද? ඊට පස්සේ මයික්‍රෝඑන්සෙෆලයිටිස්, ඊට පස්සේ මැලේරියාව, හරි? මැලේරියාවේ ප්ලාස්මෝඩියම් වයිරස් කියන බැක්ටීරියා තමයි ඒක ඇති කරන්නේ. ඊළඟට නියුමෝනියාව, ඊළඟට අතිසාරය, ඊළඟට තව තියෙනවා මේ මුත්‍රා ප්‍රදාය හා යෝනි ප්‍රදාය. කියන්නේ මුත්‍රා මාර්ග ඉදිමෙනවා, යෝනි මාර්ග ඉදිමෙනවා. අන්න ඒ වගේ ඒ මුත්‍රා ප්‍රදාය හා යෝනි ප්‍රදාය කියන රෝග ඇති කරන්නේ. ඊළඟට අප්‍රිකානු නිදිඋන කියන රෝගේ ඇති කරන්න බැක්ටීරියා හේතු වෙනවා. මේ ප්‍රොටෝසෝවාවන් හේතු වෙනවා. හරි? එහෙනම් අපි ඒ ටික ලියා ගමු. එතකොට ප්‍රොටෝසෝවා කියන කොටස ඊගරි අධිරාජධානී ප්‍රොටෝසෝවා කියන කොටස ඉවර වෙනවා. හරි. ඊළඟ බලමු අපි ෆංගයි. ෆංගයි කියන්නේ දිලීර අයිති වෙන රාජධානිය. ෆංගයි කියලා කියන්නේ මේ දිලීර වර්ග අයිති වෙන රාජධානිය. එතකොට මේ ෆංගයි වල කියන්නේ සියලුම දිලීර වර්ග ෆංගයි වල විශේෂ ලක්ෂණයක් තියෙනවා. එයාලගේ සෛලය වටා කයිටින් කියන සංඝටනය සංයෝගය. කයිටින් කියන්නේ කාබෝහයිඩ්‍රේට්. කාබෝහයිඩ්‍රේට් වර්ගය. හරි. කාබෝහයිඩ්‍රේට් යා එතකොට මෙයාලා සූන්‍යස්තිකයි. සූන්‍යස්තිකයි කියන්නේ සංවිධානය වෙච්ච න්‍යෂ්ටියක් තියෙනවා. කියන්නේ සෛලප්ලාස්මයේ තියෙන ඒකේ න්‍යෂ්ටිය තියෙනවා. න්‍යෂ්ටිය තුල වර්ණ දේහ පවතිනවා. ආන්නේ සංවිධානය වෙච්ච න්‍යෂ්ටියක් මෙයාට තියෙනවා. ඒකල අපි කලින් කතා කරපු කට්ටියට ඒ කියන්නේ කවුද? යූකැරියා, බැක්ටීරියා කියන දෙකේ සංවිධානය වෙච්ච න්‍යෂ්ටි නැහැ. අපි ඊට පස්සේ ගත්ත ප්‍රොටිස්ටාවන්ට සංවිධානය වෙච්ච න්‍යෂ්ටියක් තියෙනවා. දැන් මේ ගන්න ෆංගයි වලට සංවිධානය වෙච්ච න්‍යෂ්ටියක් පවතින. හරිද? එතකොට අනිවාර්යෙන් හොඳට මතක තියාගන්න මේක ෆංගයි වල විතරයි. හරි? ෆංගයි වල විතරයි එයාගේ ආවරණය, බාහිර ආවරණය කයිටින් වලින් හැදලා තියෙන්නේ. කාබෝහයිඩ්‍රේට් එකකින් මෙයා හැදලා තියෙනවා. ඒකෝනේ ඒක සෛලික වෙන්න පුළුවන්. සමහර දිලීර වර්ගයේ ඒක සෛලිකයි. උදාහරණයක් යීස්ට් ගත්තොත් එහෙම.
yeast ගත්තොත් එහෙම ඒක සෛලික දිලීරය. ඔයාලා දැකලා තියෙනවා yeast ගන්න පාම් බනිස් හදන්න ඊට පස්සේ තමයි ආප හදනකොට දානවා. රොටි හදන්න තමයි දානවා. දැන් yeast ඒක සෛලික දිලීරයක්. හරි මේ සැක්‍රොමයිසස් කියලා කියන්නේ. ඊළඟට මෙයාලා මතක තියාගන්න දැන් ඒක සෛලික වගේම බහුසෛලික කට්ටියක් තියෙනවා. දැන් අපි කන හතු අපි කැමරට ගන්න හතු තියෙන්නේ. ඒවා දිලීර ඒවා අපේ ඇහැට පේනවා. පාම් මත හැදෙන පුස් මියුකර් කියන පුස් ඒක අපේ ඇහැට පේනවා. එතකොට එයාලා ඒක සෛලික නෙමෙයි. එයාලා බහුසෛලික. හරි ඒ වගේ ලොකුවට හැදෙන බහුසෛලික දිලීර වර්ගයක් තියෙනවා. බහුසෛලික දිලීර වර්ගයක් තියෙනවා. ඒ අතර ඒක සෛලික දිලීරක් පවතිනවා. හැබැයි ඒක සෛලික උනත් දිලීර ගොඩාක් එකට ඉන්නකොට අපිට පේනවා. තනියෙන් සමූහයක් වශයෙන් ඉන්නකොටත් පේනවා. හරි. ඒ නැතුව බහුසෛලික දිලීර වර්ග අනිවාර්යෙන් එහෙට පේනවා. එතකොට දැනට මේ වෙන විට මිලියන 1.5 මිලියන 5ක් තරම් විතර ප්‍රමාණයක් ඇති කියලා අපි විශ්වාස කරනවා. මිලියන 1.5 ඉඳන් මිලියන 5ක් තරම් විතර විශාල දිලීර වර්ග සංගයි වර්ග ඉන්නවා කියලා විශ්වාස කරනවා. මෙයාලගේ විශේෂ ලක්ෂණයක් තමයි කාබනික ද්‍රව වියෝජනය කරනවා. ඔයාලා දැකලා ඇති කොළ රොඩු ගොඩක් අවුස්සුවත් එහෙම පරණ කොළ රොඩු ගොඩක්. ඒක ඇතුලේ තියෙන කොළ ඔක්කොම පුස් කාලා තියෙනවා. සුදු පාටට හැදිලා දිරාපත්. ඒ කියන්නේ එයාලා කරන විශේෂ දෙයක් තමයි දිරාපත් කරන ශාකාන් සත්ව කොටස් මත හැදිලා එයාලව වියෝජනය කරනවා. ඒ කියන්නේ කොම්පෝස්ට් පොරේම හදනකොට මොකද වෙන්නේ? දිරාගේ ශාකා සත්ව කොටස් වියෝජනය කිරීමනේ. ඒ කර්තව්‍යයට ගොඩක් උදව් කරන කෙනෙක් තමයි මේ ෆංගස්. හරි. එතකොට මෙයාලා තව දෙයක් කරනවා. මම ඉස්සෙල්ලා කිව්වා ඇල්ගී ගැන කතා කරද්දි. හරි ඇල්ගී ගැන කතා කරද්දි ඇල්ගී සහ දිලීර එකතු වෙලා හදනවා සහජීවී සම්බන්ධතාවල් ලයිකන්. හරි එතකොට දිලීර වලට පුළුවන්කම තියෙනවා ඇල්ගීත් එක්ක එකතු වෙලා සහජීවී සම්බන්ධතාවය ඇති කරගැනීමේ හැකියාව තියෙනවා. එතකොට ඔයාලා දැකලා ඇති දැන් හතු වර්ග දැන් පොළවේ මෙහෙම තියෙනවා නම් පොළවෙන් උඩට මෙහෙම හස්ත එනවා. කොහොම ඇවිල්ලා ඕම ගෙඩිය වගේ තියානේ උල වගේ හොටේ වගේ ඔහොම තියෙනවා. ඕක දවල් වෙනකොට තමයි මේ හස්ත මෙහෙම ඇවිල්ලා ඔහොම පිපෙන්නේ. ඒකට දකින්න පුළුවන් මේක යට පැත්තෙම ඉරි වගේ තියෙනවා. හරිද? දැන් මියුකර් කියන දිලීරය ගත්තොත් යා මේ සූත්‍රික ආකාර කෙඳි වගේ. සූත්‍රික ආකාරයෙන් මෙහෙම එනවා බෝලයක් වගේ එකක්. ඔහොම බෝල. ඔහොම බෝල වගේ තියෙනවා. මේ බෝලයක් වගේ පේන්නේ. සමහර දැන් පිදුරු හතු ගත්තොත් එහෙම පිදුරු හතු අර කැමරට ගන්න හතු මෙහෙම අර පොලිතින් වලින් බෝතලේ වගේ හදලා කොහොමද මේකෙන් තමයි එළියට මෙහෙම හතු එන්නේ. ඕකෙන් තමයි එළියට හතු එන්නේ. මේ හතු කියලා අපිට ඇහැට පේන්න තියෙන මෙන්න මේ කොටස්. මේ කොටස්. මේවා. මේ ඔක්කොම මොනවාද? මේ දිලීරේ ප්‍රජනක වීර්ය. අපිට මේ රස කර කන්නේ දිලීරේ මොකද්ද? ප්‍රජනක ව්‍යුහය. හරි. ඔය ප්‍රජනක ව්‍යුහය තුළ හැදෙනවා ඇහැට පේන චූඩි බීජාණු. ගෙදර හතු වගා කරන කට්ටිය ඉන්නවනම් අය හතු හදන කාමරය ඇතුළට ගියාම යන්තම් මද ආලෝකයක් යටතේ ඔක තියෙන්නේ. ඒකට පේනවා පිටුම ගාන ඔය පාර්සල් වලින් මේවයි සුදු පාට දුමාරයක් විදිනවා කියන. ඒ කියන්නේ මේක ඇතුළේ තියෙන ඒ බීජාණු තියෙන පැකට් වගේ තියෙන පුපුරව ගම හැම තැනම දුමාරය වගේ ගමන් කරනවා බීජාණු. ඒවල මේ ප්‍රජනක විහුවේ යටිපැත්තෙන් බලන චූරි තීරු වගේ තියෙනවා. ඒ වාස්තේ තමයි මේ බීජාණු පිටලා තියෙන්නේ. හරිද? එතකොට දැන් මිනිසාට දිලීර වැදගත් වෙන අවස්ථා තියෙනවා. උදාහරණයක් විදිහට ආහාරයක් ලෙස ප්‍රෝටීන් අධික ආහාරයක් කියලා අපි දන්නවනේ. අපි දන්නවා හතු කියන්නේ ප්‍රෝටීන් අධික ආහාරයක්. ප්‍රෝටීන් බහුල ආහාරයක්. නේ? හතු. එතකොට හතු වර්ග විවිධ ඒවා තියෙනවා. දැන් හුඹස් හතු කියන එක රසයි ගොඩක්. නීල ඇබලෝනි කියලා තියෙනවා. චිටාකේ කියලා තියෙනවා නේද? එක જાතියේ හතු වර්ග තියෙනවා. ඊළඟට පාම් හදනකොට ඒක පිපෙන්න ඒ මිශ්‍රණය පිටි මෝලිය පිම්බිලා එන්න පාම් බණික් හදත් ඊළඟට මධ්‍යසාර පැසීමට ඒ කියන්නේ සීනි මත යීස්ට් ක්‍රියා කරලා තමයි මධ්‍යසාර හැදෙන්නේ. එතකොට බේකරි කර්මාන්තය සහ මධ්‍යසාර කර්මාන්තය සඳහා අනිවාර්යෙන් අවශ්‍ය වෙන දිලීරයක් තමයි යීස්ට් කියන දිලීරය. ඊළඟට ප්‍රතිජීවක ඖෂධ නිෂ්පාදනයේද විශේෂයෙන් පෙනිසිලින්
පෙනිසිලින් කියන ඖෂධය නිෂ්පාදනය කරන්න පෙනිසිලියම් නොටේටුම් කියන දිලීරය තමයි උදව් වෙලා තියෙන්නේ. ඊළඟට මෙයාලගේ හානිත් තියෙනවා. තියෙන හානි තමයි මොකද්ද? ශාක වලට සතුන්ට දිලීර රෝගය හැදෙනවා. ඩාර්තාපල් වලට අංගමාරය හැදෙනවා. නේ? ඊට පස්සේ දැන් සතුන්ට එහෙම ඇඟ කසන ඒවා නේ දද්ද කුෂ්ඨ ඉකිලි කැසි ඔය වගේ ශාකා සතුන්ට රෝග හදනවා. ඊට අමතරව මොනවද කරන්නේ? දිලීර මගින් අපේ වටිනා ගෘහ භාණ්ඩ මත ඒවා වැදුනට පස්සේ ඒවා දිලාපත් කරන. ඒ කියන්නේ ආර්ථික හානි ඇති කරනවා. නේ? ලෙඩ රෝග ඇති කරනවා, ආර්ථික හානි ඇති කරනවා. අපි මේවා කායින් තටවසෙදිත් ඉගෙනගෙන තියෙනවා. හරි. ඒ දිලීර මිනිසාට හානිදායක ලෙස ක්‍රියා කරන අවස්ථා. හරි. එතකොට මම නොතේරෙන දෙයක් තියෙනවා අහන්න. අපි ලියා ගමු දිලීර ටිකක් බලලා අපි සටහන ලියා ගමු. හරි. එතකොට අපි දැන් ඔන්න ආකියා රාජධානිය බැක්ටීරියා ආකියා අධිරාජධානිය බැක්ටීරියා අධිරාජධානිය දෙක ඉවර කරා. ඊට යූකැරියා අධිරාජධානියේ ප්‍රොටිස්ටාවන් ගැන ඉවර කරා. ඊළඟට ෆංගයි ගැන ඉවර කරා. ඊළඟට තියෙන අපිට ප්ලාන්ටේ. දැන් බලමු ප්ලාන්ටේ කොහොමද ප්ලාන්ටේ? ප්ලාන්ටේ කියන්නේ ශාක අයිති වන කොට්ටාසය තමයි අපි ප්ලාන්ටේ කියලා කියන්නේ. ශාක ලෙස හඳුන්වන බහුසෛලික ජීවීන් අයිති රාජධානිය. එතකොට සාමාන්‍යයෙන් 2,87,000ක් විතර වගේ. මේ වෙන විට 2,87,000ක් විතර වගේ ශාක වර්ග හඳුනාගෙන තියෙනවා. එතකොට ශාක වල විශේෂත්වයක් තමයි එයාගේ සෛල විත්තිය ශාක සෛලයේ සෛල විත්තිය සෙලියුලෝස් වලින් හැදලා තියෙනවා. සෙලියුලෝස් වලින් හැදලා තියෙනවා. එතකොට ෆංගයි ගත්තොත් එහෙම එයාලයි කයි තියෙනවා. ඒවා අතක තියෙනවනේ හරිද? එතකොට මෙයාලට තියෙන හරිතප්‍රද. හරිතප්‍රද තියෙන නිසා මෙයාලා කොළ පාටයි. ප්‍රාන්තේ රාජධානියේ අනිවාර්ය දෙයක් තමයි හරිතප්‍රද. හරිතප්‍රද තියෙන නිසා මෙයාලා කොළ පාටින් දිස් වෙනවා. එතකොට ප්‍රමාණ සංශ්ලේෂණය සිදු කිරීමේ හැකියාව තියෙනවා මේ ප්ලාන්ටේ වලට. හරි ප්ලාන්ටේ අධිරාජධානී ඉන්න අයට ප්‍රභා සංශ්ලේෂණය කරන්න පුළුවන්. එයාලා ආහාර සංචිත කරනවා පිෂ්ඨය ලෙස. මේ ශාක එහෙනම් ප්ලාන්ටේ රාජධානියට අයිති මේ ශාක ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි සපුෂ්ප ශාක. හරි එකක් තමයි සපුෂ්ප ශාක. ඒ කියන්නේ මල් හට ගන්නා
ශාක. සපුෂ්ප ශාක කියන්නේ මල් හට ගන්නා ශාක. මේ සපුෂ්ප ශාක අපිට නැවත බෙදන්න පුළුවන් කොටස් දෙකකට. සපුෂ්ප ශාක නැවත බෙදන්න පුළුවන් කොටස් දෙකකට. එකක් තමයි ඒක බීජ පත්‍රී, අනිත් එක ද්වි බීජ පත්‍රී ශාක. ඒක බීජ පත්‍රී ශාක සහ ද්වි බීජ පත්‍රී ශාක. ඒක බීජ පත්‍රී ශාක කියන්නේ යාගේ බීජයේ බීජ පත්‍රය එකයි. දැන් අපි ගත්තොත් බඩේරිඟු, ඊළඟ සහල්, ඊළඟ කුරක්කා මේ වගේ ගත්තොත් එහෙම බීජයේ පියලි දෙකක් නැහැ. පරිප්පු ගත්තොත් පෙති දෙකක් තියෙනවා. මුං ඇට කාපි ගත්තොත් පෙති දෙකක් තියෙනවා. කොස්සටයක් ගත්තත් සම්පූර්ණ පෙති දෙකක් නැත. කොස්සටයක් ගත්තොත් එහෙම කොස්සටේ මෙහෙමනම් සම්පූර්ණ පෙති දෙකක් නැතත් එයාගේ ඒ කියන්නේ සම්පූර්ණ සමමිතික පෙති දෙකක් නැතත් මේ පැත්තකින් මෙහෙම කෑල්ලක් ගැලිලා යන විදිහට පෙති දෙකක් වඩ දැක ගන්න පුළුවන්. ඕන වගේ පෙති දෙකක් අපිට දැක ගන්න පුළුවන්. හරි. අඹ ඇටේ ගත්තත් ඒකෙත් පෙති දෙකක් තියෙනවා. එහෙනම් අන්න ඒවට කියනවා ද්විබීජපත්‍රී ශාක. ඒකබීජපත්‍රී ශාක කියන්නේ බීජයේ පෙති එකක් විතරක් කියන පියලි එකක් විතරක් තියෙනවා. ඒකබීජපත්‍රී ශාක සහ ද්විබීජපත්‍රී ශාකවල ඒකබීජපත්‍රී ශාක සහ ද්විබීජපත්‍රී ශාකවල විශේෂ ලක්ෂණ අපි මතක තියාගන්න ඕනේ. එන එකක් තමයි ද්විබීජපත්‍රී ශාකවල බීජයේ බීජපත්‍ර දෙකයි, ඒකබීජපත්‍රී ශාකවල බීජයේ බීජපත්‍ර එකයි. ඔය ටියුට් එක ඔය ටික වෙනම සටහනක් විතර දාලා දෙනවා කටපාඩමේ තියාගන්න. ඊළඟට ද්විබීජපත්‍රී ශාකයක් ගත්තොත් එයා අනිවාර්යෙන් මුදුන් මූල පද්ධතියක් සහිතයි. ඒකබීජපත්‍රී ශාකවල මුදුන් මූල පද්ධතියක් නැහැ, තන්තු මූල පද්ධතියක් තියෙනවා. ද්විබීජපත්‍රී ශාකවල කඳ අතු වලට බෙදෙනවා, මුදුන් මූල පද්ධතියක් මොකද්ද? ඒකබීජපත්‍රී ශාකවල එයා කඳ අතු වලට බෙදෙන්නේ නැහැ. එයා තාල වර්ගයේ එකක් කියලා අපි කියන්නේ. ද්විබීජපත්‍රී ශාකවල පත්‍රයක් ගත්තොත් පත්‍රයේ තියෙන්නේ ජාලාභ දැලක් වගේ තියෙන නාට්‍ය වින්‍යාසයක්. ද්විබීජපත්‍රී ශාකවල ශාක පත්‍රයක් අපි ගත්තොත් එයාලගේ මෙහෙම දැලක් වගේ වීදිච්ච නාට්‍ය වින්‍යාසයෙන් පවතිනවා. ඒකබීජපත්‍රී ශාකයක් ගත්තොත් අපි කහ ඉඟුරු මොකද්ද අපිට කරන පොල් කොලයක් ගන්න පොල් කොලයක් අරන් බලන්න එයාගේ තියෙන්නේ සමාන්තර නාට්‍ය වින්‍යාසයක්. මේ අවුවට අල්ලලා බැලුවම හොඳට පේනවා. සමාන්තර නාට්‍ය වින්‍යාසයක් තියෙනවා. ද්විබීජපත්‍රී ශාකයක් ගත්තොත් එයාගේ පුෂ්පවල පෙති හතරක් හෝ හතරෙහි ගුණාකාර. එහෙම නැත්නම් පෙති පහක් හෝ පහෙහි ගුණාකාර විදිහට තමයි පවතින්නේ. ඒ කියන්නේ හතර වුණත් 4 8 12 16 20 24 එහෙම යන්නේ. එතකොට පහේ ගුණාකාර කියොත් එහෙනම් පෙති යන්නේ 5 10 15 20 25 ඕම ආකාර තමයි එයාලගේ මල් වල පෙති පිටලා තියෙන්නේ. ඒකබීජපත්‍රී ශාකයක් ගත්තොත් එයාගේ පුෂ්ප වල ඒ කියන්නේ මලේ පෙති ගාන 3ක් හෝ 3හි ගුණාකාර ලෙස තමයි පවතින්නේ. ද්විබීජපත්‍රී ශාකයක් මුලින් මහතයි ඉහළට යන්න සිහින් වෙනවා. බාන්න ගෙදර තියෙන අබ ගහ කඳ මහතයි උඩට යන්න අතු බෙදිලා අන්තිමේදී අතේ දැල්ල ගන්නට එනකොට හරි සිහි. හරි. එහෙනම් මුලින් මහතයි ඉහළට යන්න ක්‍රමක්‍රමයෙන් ඒ අතු සිහින් වෙනවා. හැබැයි පොල් ගහක් පුවක් ගහක් ගත්තොත් කාණී කෙලින් එක වගේ උසට යනවා. අනේකත් එක වෙනස්කමක්. ද්විබීජපත්‍රී ශාකවල කඳ මුල කොටසදී මහතයි ඉහළට යන විට කඳ සිහින් වෙනවා. එතකොට ඒකබීජපත්‍රී ශාකයක් ගත්තොත් මුල සිට ඉහළ දක්වා ඒකාකාරී කඳක් අපිට දැක ගන්නට පුළුවන්කමක් තියෙනවා. එතකොට ද්විබීජපත්‍රී ශාකයක කඳ හරමට කැපුවොත් එහෙම මොකද දලු දාලා හැදෙනවා. ද්විබීජපත්‍රී ශාකයේ කඳ හරමට කැපුවොත් දලු දාලා හැදෙනවා. දලු දානවට අපි කියන දලු දාලා නැවත හැදෙනවට කියන අපි මොකද්ද? ඒකට කියනවා ද්විතීක වර්ධනයක් කියනවා කියන්නේ. එයාලට පුළුවන් ද්විබීජපත්‍රී ශාක ද්විතීක වර්ධනයක්. ද්විතීක වර්ධනයක් සිදු කරනවා. හැබැයි ඒකබීජපත්‍රී ශාක වල කඳ උඩින් කපලා දැම්මොත් දළු දැමීමක් නැහැ. ගහ එතනින් අවසන්. හරි. එහෙනම් යාළුවෝ ද්විතීක වර්ධනයක් දකින්නට ලැබෙන්නේ නැහැ. හරි. දැන් ඔය මම කතා කරේ සපුෂ්ප ශාකවල. ඊළඟට අපුෂ්ප ශාක ගත්තොත්. අපුෂ්ප මල් හැදෙන්නේ නැති ශාක. දෙවෙනි එක අපුෂ්ප ශාක. මම මේක මකනවා. හරි මේ සටහන එකකින් දුන්න වීඩියෝ එක රෙකෝඩ් කරලා තියෙන්නේ. ඊට බලන්න පුළුවන්. මම මේක මකනවා. සපුෂ්ප ශාක. සපුෂ්ප ශාක කියන මකලා අපුෂ්ප ශාක දානවා. හරි ටික මතුනායි කමන්නේ. දෙවෙනි එක අපුෂ්ප ශාක. මේ අපුෂ්ප ශාකත් වර්ග දෙකයි. අපුෂ්ප ශාක සමහර ඒවායේ බීජ හට ගන්නවා.
දැන් ගෙඩියක් නැතුව කොහොමද බීජයක් හැදෙන්නේ? ඒ ශාකයේ විවිධ ස්ථාන තියෙනවා. ඒ තැන් වලින් ආවරණය වෙච්ච පත්‍රාස්යෙන් බීජයක් හැදෙනවා. හරිද? ආවරණය වෙච්ච පත්‍රාස්යෙන් බීජයක් හැදිලා එහෙම එනවා. ඒ එක එක ස්ථාන තියෙනවා. නිකන් ගෙඩිය වගේ හැදිලා එනවා. හැබැයි මල්ටිපිලා ගෙඩි හැදෙනවා නෙමෙයි. අපුෂ්ප ශාක එකක් බීජ හට ගන්නවා. අනිත් එක බීජ හට නොගන්නවා. බීජ හට ගන්න නැති ඒවාක් තියෙනවා. බීජ හට ගන්න ඒවාට තියෙන්නේ මඩු පයිනස් කියන දෙක විතරයි. එකක් මඩු. අනිත් එක පයිනස්. මඩු පයිනස්. බීජ හට ගන්න නැති අපුෂ්ප ශාක. ඒ කියන්නේ යාළගේ චූඩි චූඩි කුඩා නිකන් පවුඩර් එකක් වගේ චූඩි කුඩක් තියෙනවා. ඒවට කියන්නේ අපි බීජාණු. ඔකට අපි කියන්නේ බීජාණු. එහෙම බීජාණු හදන කට්ටිය තමයි එක්කෙනෙක් ඉන්නවා මාකැන්ටියා. හරි? මාකැන්ටියා. ඔයාලා ටියුට් එකේ තියෙනවා මාකැන්ටියා කියන්නේ එක වර්ගයක්. එයා බීජාණු හදන්නේ. ඊළඟට සෙලිජිනෙලා. සෙලිජිනෙලා කියන්නේ තවත් එක්කෙනෙක්. එයා බීජාණු හදන්නේ. එයා බීජ හදන්නේ. බීජාණු හදන්නේ. ඊළඟට තව ඉන්නවා පොගනාටු. පොගනාටු. ඊළඟට ඉන්නවා සැල්වේනියා. නෙප්‍රොලිපිඩ්ස්. හරි? ඇක්‍රොස්ටික ඒ කියන්නේ අපි කියන කැරන් කොකු කියලා ඒවා. ඊළඟට ඩ්‍රයිනේරියා. ඒ කියන්නේ බේදුරු. මෙන්න මේ වගේ ශාක වර්ග තියෙනවා අපුෂ්ප ශාක. හැබැයි යාලා බීජ හදන්නේ. එයාලා හදන්නේ චුඩි බීජාණු. හරි? ඔන්න ඔය විදිහට තමයි ප්ලාන්ටේ රාජධානිය තියෙන්නේ. හරි? ප්ලාන්ටේ කියන්නේ මොකද්ද? මේ ශාක අයිති වෙන කාණ්ඩය. හරි? ශාක ලෙස හඳුන්වන රාජධානිය තමයි ප්ලාන්ටේ කියලා කියන්නේ. ඒතකොට 2,87,000ක් විතර වගේ ශාක වර්ග ප්‍රමාණයක් වර්තමානයේ වලට අනාවරණය කරගෙන තියෙනවා. හරි? සෛල බිත්ති සෙලියුලෝස් වලින් හැදිලා තියෙනවා. හොඳට මතක තියාගන්න සෙලියුලෝස් වලින් හැදිච්ච සෛල බිත්තිය තමයි යාලට පවතින්නේ. ඊළඟට හරිත ප්‍රතිය නිසා මෙයාලා කොළ පාටයි. හරි? හරිත ප්‍රතිය නිසා මෙයාලා කොළ පාටයි. ඒ වගේම මෙයාලා ප්‍රභා සංශ්ලේෂණය සිදු කරනවා. ඒකට ප්ලාන්ටේ රාජධානියට ඇති ශාක ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි අපුෂ්ප ශාකය කියන්නේ මල් හට ගන්න නැති ශාක. ඊළඟ තමයි සපුෂ්ප ශාක. ඒ තමයි මල් හට ගන්නා ශාක. ඊට පස්සේ ඒ සපුෂ්ප ශාක සහ අපුෂ්ප ශාක වර්ගීකරණය කරපු ආකාරය තමයි මේ තියෙන්නේ. සපුෂ්ප ශාක ඒක බීජපත්‍රී සහ ද්විබීජපත්‍රී කියලා කොටස් දෙකකට වෙන් කරා. අපුෂ්ප ශාක බීජ හට ගන්නා සහ හට නොගන්නා කියලා කොටස් දෙකකට වෙන් කරා. ඒක බීජපත්‍රී ශාක වල ලක්ෂණ ටික මම ඔයාලට කියලා දුන්නා. ඒ වගේම මේ ටියුට් එකේ මේ නිබන්ධනය එක දාලා තියෙනවා. කටපාඩම් කරලා තියාගන්න ඕනේ. ලියන්න දුන්නේ නැත්තේ වේලාව කාල වේලාව ඉක්ම යන නිසා. ඊළඟ ද්විබීජපත්‍රී ශාකවල ලක්ෂණ හොඳට මතක තියාගන්න ඕනේ. ඔය කටපාඩමේ තියාගන්න. ඊළඟට බීජ හට ගන්නා සපුෂ්ප අපුෂ්ප ශාක මොනවද? මඩු සහ පයින්. කටපාඩම් කරලා මේ දෙකෙන් මතක තියාගන්න. මේ දෙක විතරයි තියෙන්නේ ඔයාලට. බීජ හට නොගන්නා අපුෂ්ප ශාක තමයි දැන් මම ඔයාලට ඉස්සෙල්ලා කිව්වේ. මේ ටියුට් එකේ තියෙනවා මාකැන්ටියා පොගනාටුම් සෙලිජිනෙලා නෙප්‍රොලිපිඩ්ස් ඊළඟ තියෙනවා සැල්වීනියා ඇක්‍රොස්ටිකම් and ඩ්‍රයිනේරියා. හරිද? එතකොට මේකේ සටහන ව්‍යාකරණයක ලබන බ්‍රහස්පතින්දට මම කල් දානවා. ලබන බ්‍රහස්පතින්දට පටන් ගත්තට පස්සේ මේකේ සටහන ලියලා ඊළඟට අපිට තියෙනවා බීජ හට නොගන්නා සහ හට ගන්නා අපුෂ්ප ශාකවල විශේෂ ලක්ෂණ ටිකක් අපිට කතා කරන්න තියෙනවා. ඊළඟට මීට කලින් තිබිච්ච ශාක වර්ගීකරණ. මීට කලින් තිබිච්ච ශාක වර්ගීකරණය ගැන අපිට ඉගෙන ගන්න තියෙනවා. විනාල ශාක සහ සමාල ශාක විදිහට කොටස් තමයි අපි ඉගෙන ගන්න. එහෙනම් අපි අදට පන්ති නතර කරනවා. බලොක් කොට සුබ රාත්‍රියක්.